ආයුබෝවන් ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා Maths Home YouTube channel එකට. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. අට ශ්‍රේණියේ දුවා පුතාලා අපිත් එක්ක අද එකතුලා ඉන්නවා නම් ඕගොල්ලන්ගේ ගණිත විෂය නිර්දේශයේ දෙවෙනි පාඩම තමයි අද අපි කතා කරන්න යන්නේ. පාඩමේ නම තමයි පරිමිතිය. ඔයගොල්ලන්ට මතක ඇති අපි කතා කරා ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා පාඩම. ඉතින් ඒ වගේ මේ පාඩමත් සම්පූර්ණයෙන් ඉවර වෙනකන් අපිත් එක්ක රැඳී සිටින්න. ඒ වගේම සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ පාඩම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි මුලින්ම පරිමිතිය කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන ඉමු. බලන්න පුතේ මේ අර්ථ දැක්වීම දිහා. මේ අර්ථ දැක්වීම තියෙනවා සම්වෘත සරල රේඛීය තල රූපයක පැති සියල්ලේ දිග ප්‍රමාණවල එකතුව එහි පරිමිතිය ලෙස හැඳින්වේ. සම්වෘත සරල රේඛීය තල රූපයක පැති සියල්ලේ දිග ප්‍රමාණවල එකතුව එහි පරිමිතිය ලෙස හැඳින්වේ. දැන් මේකේ අපිට තියෙනවා පුතේ වචන කිහිපයක් ඉගෙන ගන්න. මුලින්ම බලන්න තියෙනවා සම්වෘත කියන වචනයක්. සම්වෘත කියන්නේ පුතේ විවෘත නැහැ කියන එක. ඒ කියන්නේ මේක වැහිලා තියෙන්න ඕන. විවෘත නැහැ. මේක වැහිලා තියෙන්න ඕන. ඊළඟට කියනවා සරල රේඛීය කියලා. එහෙනම් මේක රේඛාවලින් සරල රේඛාවලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඊළඟට කියන වචනයක් තල රූප කියලා. මේක අපි ඝන රූප ගැන නෙමෙයි කතා කරන්නේ. එහෙනම් තල රූප ගැන. මේක පුතේ මේ අර්ථ දැක්වීම මේ විදිහට කියන්න පුළුවන්. සම්වෘත සරල රේඛීය තල රූපයක වටෙහි දිගෙහි පරිමිතිය ලෙස හැඳින්වේ. සම්වෘත සරල රේඛීය තල රූපයක වටෙහි දිග කියන්නේ වටේට තියෙන දිග ප්‍රමාණය තමයි පරිමිතිය ලෙස හඳුන්වන්නේ. අපි එනම් බලමු මොනවද මේ සම්වෘත සරල රේඛීය තල රූප කියන්නේ කියලා. මොකද අපි ඒ වල පරිමිතිය ගැන කතා කරන්නේ. ඔන්න බලන්න පළවෙනි රූපය සමචතුරාශ්‍රයක්. ඔයාලට පේනවද මේක සම්වෘතයි කියලා? මේක වැහිලා තියෙන සම්වෘතයි විවෘත වෙලා නැහැ. ඒ වගේ මේක සරල රේඛීයයි. ඒ වගේම සමචතුරාශ්‍රය කියන්නේ තල රූපයක්. මම තව උදාහරණයක් ගන්නවා රුජිකෝණාශ්‍රය. ඒකත් සම්වෘතයි සරල රේඛීයයි. ඒ වගේ මේක තල රූපයක් වෙනවා. සම්වෘතයි වැහිලා තියෙන්නේ සරල රේඛීයයි. ඒ වගේම තල රූපයක් වෙනවා. ත්‍රිකෝණය ගත්තත් ඒ ලක්ෂණ තුන තියෙනවා. සම්වෘතයි සරල රේඛීයයි. ඒ වගේ මේක තල රූපයක් වෙනවා. ඒ වගේ උදාහරණ මෙන්න මේ හැඩති ඕනම එකක් ගන්න පුළුවන්. බාන මේ පහත හැඩති දේවල් මේ ඔක්කොම සම්වෘතයි සරල රේඛීයයි. ඒ වගේම මේ ඔක්කොම තල රූප වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වස්තුන් ගැන එහෙම නැත්නම් මේ වගේ රූප ගැනයි අපි පරිමිතිය පාඩමේදී ඉගෙන ගන්න යන්නේ. හොඳයි පුතේ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ පරිමිතිය සඳහා සූත්‍ර ගොඩනැගීම. ඒකට මම මුලින්ම ගන්නවා සමචතුරාශ්‍රයක්. බලන්න මේ සමචතුරාශ්‍රයේ මම ඉරි කෑලි හතරක් ගහලා තියෙනවා. ඇයි එහෙම ඉරි කෑලි හතරක් ගහලා තියෙන්නේ? පැති හතරම සමාන බව පෙන්වන්න. පැති හතරම සමානයි කියලා අපි ගණිතයේදී පෙන්වන්නේ මේ විදිහට පුංචි ඉරි කෑලි හතරක් ගහලා පෙන්වනවා පැති හතරට. එතකොට මේ පැති හතරම අපිට පුළුවන් සමානයි කියලා ගන්න. මම මේක එක පැත්තක දිග දෙනවා L කියලා. L. එහෙනම් දැන් අපි හොයන්න යන්නේ ඔය සමචතුරාශ්‍රයේ පරිමිතිය. පුතේ මේ පැති හතරෙම තියෙන L ඒවා නේද? එතකොට එහෙනම් මොකද වෙන්න ඕන? පරිමිතිය L ඒවා හතරක් වෙනවනම් අපි පරිමිතියට ඉංග්‍රීසියෙන් කියනවා පෙරිමීටර් කියලා. ඒ නිසා මම P අකුර යොදා ගන්නවා. පෙරිමීටර් කියන වචනේ පැහැදිලි වෙන්න P අකුර යොදාගෙන P සමානයි පරිමිතිය සමානයි L ඒවා හතරක් වෙනවා. මොකද පැති හතරට L හතරක් එනවනම් L හතර තමයි එන වටේ දිගට එකතු වෙන්නේ. L හතරක් එකතු වුණාම පුතේ P
p සමානයි පරිමිතිය සමානයි p කියන්නේ පරිමිතිය p සමානයි l ඒව හතරක් එකතු වුණාම පුතේ එන්නේ 4l කියලා. l ඒව හතරක් එකතු වුණාම එන්නේ 4l. එහෙනම් මේ සමචතුරස්‍රයේ පරිමිතියේ සූත්‍රය වෙන්නේ අපි වීජ්‍ය ප්‍රකාශනයක් විදිහට ගොඩනගා ගත්තොත් වීජ්‍ය සංකේත පාවිච්චි කරලා ගොඩනගා ගත්තොත් එන්නේ p සමානයි 4l කියලා. ඊළඟට මම රූපයක් විදිහට ගන්නවා ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. බලන්න පුතේ මේ ඍජු කෝණාශ්‍රයේ පැති දෙකක් සමාන වෙනවා. ඒ කියන්නේ සම්මුඛ පාද සමාන වෙනවා. ඒ කියන්නේ එකට ඉදිරියෙන් තියෙන පාද ඒක මම පෙන්눔 කරන්න. ඔයාලට පේනවා දිග පැත්තට ඉරි කෑලි දෙකක් ගහලා තියෙනවා. පල්ලෙහැනුත් ඉරි කෑලි දෙකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මොකද? මේ දෙන්න සමානයි කියන එක. ඉරි කෑලි දෙක තියෙන දෙන්න සමානයි. ඒ වගේම තනියර තියෙන දෙන්නේ කියන දෙපැත්තේ පළල පැත්තේ ඒ දෙන්නත් සමානයි. එහෙනම් මේකේ සම්මුඛ ඉදිරියට තියෙන ඉදිරියෙන් ඉන්න පාද දෙක එකිනෙක සමාන වෙනවා. දැන් මේකේ දිග පැත්තට දීලා තියෙන පුතේ A කියලා පළල පැත්තට දීලා තියෙන B කියලා. දැන් මේකේ පරිමිතියයි හොයන්න යන්නේ. ඉතින් ඒක හොයන්න නම් අපේ වටේටම මේ අගයන් දැනගන්න එපා. මේකේ දිගයි පළලයි විතරයි දීලා තියෙන්නේ. එහෙනම් මම ඔයගලන්ට පේනවනේ දෙපැත්ත සමානයි කියලා. එහෙනම් යට තියෙන දිගම තමයි උඩත් තියෙන්න ඕන. එහෙනම් උඩ පැත්තට මම A කියලාම දානවා. මොකද ඒකට උඩ යට පැත්තට උඩ පැත්ත සමාන නිසා. ඒ වගේම වම් පැත්තේ ඉන්න B ට දකුණු පැත්ත පාදය සමාන වෙන්න ඕනේ. එහෙනම් ඒ පැත්තටත් මම B කියලා දානවා. දැන් වටේටම අපිට දිගවල් දානවා වීජීය සංකේත ඇසුරෙන්. එහෙනම් මම පරිමිතිය හොයන්න යනවා P සමානයි වටේට එකතු කරන් යන්න ඕන පිළිවෙලට A ධන B ධන A ධන B. මොකද අපි A ගෙන් පටන් ගත්තොත් වම් පැත්තට ගියාම B ඉන්නවා, ආයි උඩට ගියාම A ඉන්නවා, දකුණට ආවම B ඉන්නවා. A ධන B ධන A ධන B. එහෙනම් ඕකේ පුතේ එකතු කරනකොට මම පොඩි වැඩක් කරනවා. P සමානයි අර එක වගේ දෙන්න. A ලා දෙන්න එක ළඟට අරගෙන ලියා ගන්නවා. A ධන B ධන B. එක වගේ කටි සජාතිය කටි එක ළඟට ගන්නවා. දැන් මේක එකතු කරනකොට පුතේ A එකතු වුනහම ඒ දෙන මුලින් එකතු කරන්නේ A එකතු වුනහම 2A වෙනවා. B ඊළඟට එකතු කරනවා. ඒ දෙන එකතු වුනහම 2B වෙනවා. ධන 2B. එතකොට 2A ධන 2B තමයි මේකේ පරිමිතිය. ඕක ඊට වඩා සුළු කරන්න අපිට බැහැ. මොකද ඔය දෙන්න විජාතීය පද දෙකක්. එහෙනම් ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය වෙන්නේ 2A ධන 2B. පාදයක දිග A වෙච්ච පළල B වෙච්ච ඍජු කෝණාශ්‍රයක පරිමිතිය 2A ධන 2B. ඊළඟට මම ගන්නවා සමපාද ත්‍රිකෝණය. බලන්න මේ පුතේ මේ සමපාදය කියන්නේ මොකක්ද හේතුව? මේකේ පාද තුනම සමානයි කියන අර්ථය. ඒක පෙන්වන්න කරන්න මම ඔයගොල්ලන්ට පේන වෙටි දාලා තියෙනවා පුංචි ඉරි කෑලි තුනක්. මම මේක එක පැත්තක දිග දෙනවා A කියලා. ඉතින් එක පැත්තක දිග දානවා නම් අපිට පරිමිතිය හොයන්න පුළුවන්. මොකද පැති තුනම සමාන නිසා. එහෙනම් මම P සමානයි කියලා දානවා පරිමිතියට. P සමානයි ඒව තුනක් එකතු වෙනවා. මොකද පැති තුනට ඒව තුනක් කියන නිසා. ඒව තුනක් එකතු වෙනවා කියන්නේ P ට එන්නේ පුතේ P සමානයි 3A කියලා. එහෙනම් සමපාද ත්‍රිකෝණයේ පරිමිතිය වෙන්නේ 3A. ඊළඟට අපි බලමු පාද අසමාන ත්‍රිකෝණය. ඒකට අපි කියනවා විෂම පාද ත්‍රිකෝණය කියලා. විෂම පාද ත්‍රිකෝණය. එක පැත්තක් A අනිත් පැත්ත B ඊළඟ පැත්ත C. පාද තුන දිගින් අසමානයි. ඉතින් ඕක එකතු කරනකොට පුතේ පරිමිතිය සමානයි. අපි P කියලා ගත්තොත් P සමානයි A ධන B ධන C. පැති තුන වෙනස්. මේකේ ඔයිට වඩා සුළු කරන්න බෑ. මොකද අපේ තියෙන VG සංකේත එකිනෙකට වෙනස් සජාතීය නෙවෙයි. එකතු කරන්න බෑ. එහෙනම් ඕක තමයි අවසාන පිළිතුර වෙන්නේ. P සමානයි A ධන B ධන C. හොඳයි පුතේ, අපි දැන් කතා කරන්න යන්නේ එක් එක් තල රූපවල පරිමිතිය සොයන්නේ කොහොමද කියන එක. එහෙනම් මාතෘකාව ලියා ගන්න එක් එක් තල රූපවල පරිමිතිය සෙවීම. ඒකේ මම මුලින්ම ගන්නවා සමචතුරස්‍රයක්. ඒකේ පැති හතරම සමාන වස්තුවක්. එහෙනම් ඔයගලන්ට පේනවා මම ඉරි කෑලි හතරක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේක පැති හතරම සමාන තල රූපයක්. ඒකේ මට එක පැත්තක දිග දීලා තියෙනවා 8 cm කියලා. ඇත්තටම අපි එක පැත්තක දිග දැනගත්තාම ඇති. මොකද පැති හතරම සමාන නිසා. එහෙනම් පරිමිතිය සමානයි. අපි P කියලා දානවා. P සමානයි 8 4ක් තමයි එකතු වෙන්නේ. මොකද පැති හතරෙම දිග තියෙන්නේ 8 4ක්. 8 4ක් එකතු වුණාම පුතේ පරිමිතියට එහෙම නැත්නම් P ට එන්නේ P සමානයි 32 cm. එහෙනම් මේ සමචතුරස්‍රයේ පරිමිතිය වෙන්නේ 32 cm. මම ඊළඟට ගන්නවා පුතේ ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. බලන්න මේ ऋजु कोणाश्रय दिया
ඒකේ දිග පැත්තට තියෙන 6 සෙන්ටිමීටර පළල පැත්තට තියෙන්නේ 4 සෙන්ටිමීටර. දැන් ඔයගොල්ලෝ දන්නවා මේකේ අර සම්මුඛ පාද සමානයි කියලා. යට 6 නිසා උඩත් 6යි. වම් පැත්තේ පළල පැත්ත 4 නිසා දකුණු පැත්තේ පළල පැත්තත් 4 සෙන්ටිමීටර. එහෙනම් පරිමිතිය හොයන්න මම මෙන්න මේ එක ලක්ෂයකින් පටන් ගන්නවා p හොයන්න. මෙන්න මේ ලක්ෂය ඉඳන් වටේට එකතු කරගෙන යන්න හදාන්නේ. ඔන්න මුලින්ම ගන්නවා මේ පාදේ ඒක 6 සෙන්ටිමීටර. ඒ නිසා මම 6 කියලා දා ගන්නවා. 6 එකතු කිරීම. ඊළඟට මම උඩට යනවා. ඒක 4 සෙන්ටිමීටර. ඒ නිසා 4 කියලා දා ගන්නවා අර 6ට පිටිපස්සෙන් 6 දාන 4 වෙනවා දැන්. ආයි 6 සෙන්ටිමීටර වෙනවා මේ දිග පැත්ත. ඒ නිසා නැවත 6ක් එකතු කරනවා. පල්ලෙහාට එනවා අර පටන් ගත්ත ලක්ෂයට ඇවිල්ලා ඉවර කරන්න ඕන. ආරම්භක ලක්ෂයම අවසන් වෙන්න ඕන. එහෙනම් ඒ කැලලට දිග 4 සෙන්ටිමීටර. ඒ සියල්ලම එකතු කරාම පරිමිතිය p සමානයි 6යි 4යි 6යි 4යි එකතු වුණාම පුතේනවා 20 සෙන්ටිමීටර කියලා. එහෙනම් මේ ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය වෙන්නේ 20 සෙන්ටිමීටර. බලන්න අපි එක ලක්ෂයකින් පටන් අරගෙන වටේට එකතු කරගෙන ගියා. ඒ විදිහට අපි බලමු ඊළඟට මම කතා කරනවා ත්‍රිකෝණයක පරිමිතිය ගැන. මේ ත්‍රිකෝණය ඔයගලන්ට පේනවා පැති තුනක් දීලා තියෙනවා. එක පැත්තක් 6යි අනිත් පැත්ත 10යි අනිත් පැත්ත 8යි. එහෙනම් අපි පරිමිතිය පටන් ගන්නවා. මම මේ කෙලවරින් පටන් ගන්නවා p සමානයි මුලින්ම එකතු කරනවා 8 පැත්ත 8 දාන ඊළඟට එකතු කරනවා 6 6 දාන 8යි 6යි 14යි 14ට 10ක් එකතු කරනවා පුතේ 24යි 8යි 6යි 14යි 14යි 10යි 24යි. එහෙනම් අපිට පරිමිතිය එනවා 24 සෙන්ටිමීටර කියලා. එහෙනම් මේ ත්‍රිකෝණයේ පරිමිතිය 24 සෙන්ටිමීටර. ඊළඟට අපි හදන්නේ පුතේ වගන්ති ගැටලුවක්. බලන්න මේ වගන්ති ගැටලුව දිහා. සමචතුරස්‍රාකාර පිංගම් ගඩොලක පරිමිතිය 160 සෙන්ටිමීටරක් වේ. 4 මීටර දිග බිත්තියක දිගාතට හිඩස් නැතුව පිංගම් ගඩොල් එක් පේලියක් ඇල්ලීමට පිංගම් ගඩොල් කීයක් අවශ්‍යද? ආයි කියලා බලන්න සමචතුරස්‍රාකාර පිංගම් ගඩොලක පරිමිතිය 160 සෙන්ටිමීටර වේ. මීටර 4ක් දිග බිත්තියක දිගාතට හිඩස් නැතුව පිංගම් ගඩොල් එක් පේලියක් ඇල්ලීමට පිංගම් ගඩොල් කීයක් අවශ්‍යද කියලා අපෙන් අහනවා. දැන් පුතේ මේකේ පිංගම් ගඩොලක් ගැන කියන්නේ බලන්න ඒකේ පරිමිතිය දීලා තිනවා සෙන්ටිමීටර 160ක්. ඒ කියන්නේ වටේ දිග. දැන් මම ඔන්න පිංගම් ගඩොලක් පොඩියට ඇඳා. ඒකේ මෙන්න මේ වටේ දිග තමයි පුතේ 160 සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ. ඊළඟට කියනනේ මේක බිත්තියක දැන් අල්ලන්න යන්නේ කියලා මම එහෙනම් පොඩි බිත්තියක් ගත්තා. බිත්තියේ පුතේ දීලා තියෙනවා අපිට මේ කෙළවරේ ඉඳන් අනිත් කෙළවරට දිග 4යි මීටර කියලා. 4යි මීටර. කියන්නේ බිත්තියේ දිග 4යි මීටර. දැන් අපි මේ විදිහට පිංගම් ගඩොල් මේකේ අල්ලන්න යන්නේ. මම ඉතින් ඔන්න ඕගොල්ලන්ට පෙන්නුම් කරලා තියෙනවා පිංගම් ගඩොල් මෙන්න මේ විදිහට අපි අල්ලනවා. ඉතින් පුතේ ඔයගලන්ට පේනවද පිංගම් ගඩොලේ අපිට වටේම ඇල්ලෙනවද ඔය ධාරයේ දිගේ එක පේලියක් අල්ලනකොට වටේම ඇල්ලෙනවද? නෑ නේද? 160යි කියලා දුන්නාට මුළු පරිමිතියම නෙමෙයිනේ ඇල්ලෙන්නේ. මේ මුළු පරිමිතියම නෙමෙයි මේ වටේ දිග නෙමෙයි ඇල්ලෙන්නේ පුතේ මේ උඩ ධාරේ විතරයි. එහෙනම් අපි බලන්න ඕන මේ උඩ ධාරයට අදාළ දිග ප්‍රමාණය කොච්චරද කියලා. ඒතකොට ඒ අනුව තමයි මීටර 4ක් අපි බලන්න ඕන. ඉතින් ඒක හොයන්න පුතේ ඔයගලන්ට පේනවා මේ පැති හතරම සමානයිනේ. එහෙනම් මේ සමචතුරස්‍රයේ පරිමිතිය කියන්නේ වටේ දිග පැති හතරෙම දිග එන එක පැත්තක හොයන්න ඕක හතරෙන් බෙදන්න ඕන. 160 සෙන්ටිමීටර කියන එක හතරෙන් බෙදන්න ඕන. එහෙම බෙදුවම අපිට එනවා සෙන්ටිමීටර 40යි කියලා ඔකේ පැත්තක දිග. ඔය සමචතුරස්‍රාකාර පිංගම් ගඩොලේ පැත්තක දිග සෙන්ටිමීටර 40යි. එහෙනම් මේක එකතු වෙන්නේ පුතේ මේ විදිහට 40 කොටස් තමයි එකතු වෙවි යන්නේ. මීටර 4ක් පුරාවට යන්න ඕන. මීටර 4ක් කියන්නේ කොච්චරද පුතේ? මීටර 4ක් සෙන්ටිමීටර වලට හැරෙවුවාම 400යි සෙන්ටිමීටර 400 සෙන්ටිමීටර. එහෙනම් මේ මුළු බිත්තිය පුරා අල්ලන්න නම් 400 සෙන්ටිමීටර වලට 40 සෙන්ටිමීටර ඒවා කීයක් අවශ්‍යද කියලා අපි බලන්න ඕන. 400 සෙන්ටිමීටර 40 සෙන්ටිමීටර වලින් බෙදුවාම අපිට එනවා 10යි කියලා. 400ට 40 ඒවා 10ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ පිංගම් ගඩොල් එක පේලියක් අල්ලන්න අපිට අවශ්‍ය වෙනවා පිංගම් ගඩොල් 10ක්. බලන්න පුතේ අපි තව වගන්ති ගැටලුවක් මෙතනදී සාකච්ඡා කරනවා. ඍජුකෝණාශ්‍රාකාර ක්‍රීඩා පිටියක දිග පළලමින් දෙගුණයක් වේ. ක්‍රීඩා පිටියේ පරිමිතිය 360 මීටර වේ. එහි දිග හා පළල සොයන්න. නැවත කියවමු ඍජුකෝණාශ්‍රාකාර ක්‍රීඩා පිටියක දිග පළලමින් දෙගුණයක්.
ක්‍රීඩා පිටියේ පරිමිතිය 360 මීටර් වේ. එහි දිග හා පළල සොයන්න. ඔන්න මම ක්‍රීඩා පිටියක් ගන්නවා. ඒකේ වටේ දිග තමයි ওই පරිමිතිය කියන්නේ. ඒක 360යි. හැබැයි මේකේ කියනවා දැන් මෙන්න මේ දිග කියන පැත්ත පළල කියන පැත්ත වගේ දෙගුණයක් කියලා. දිග කියන පැත්ත පළල වගේ දෙගුණයක් කියලා තියෙනවනේ. අපිට දිගයි පළලයි දීලා නැහැ. හැබැයි අපිට කියලා තියෙනවා දිග පළල වගේ දෙගුණයක්. අපි පරිමිතිය විතරයි දන්නේ වටේ දිග. අපි දැන් කොහොමද මේකේ දිගයි පළලයි හොයාගන්නේ? අර සමචතුරස්‍රය වගේ හතරින් බෙදලා ගන්න බෑ එක පැත්තක දිග හොයන්න. මොකද මේකේ පැති දෙක වෙනස්. ඒ නිසා අපි මේකට VGA සංකේත පාවිච්චි කරනවා. පළල කියන පැත්තට පුතේ x කියන සංකේතය පාවිච්චි කළොත් ඒ වගේ දෙගුණයක් වෙනවනේ දිග පැත්ත. එහෙනම් දිග පැත්තට එන්න ඕන 2x. දිග පැත්තට 2x. එහෙනම් දැන් පළල එක පැත්තක් විතරක් නෙමෙයි පළල එක පැත්තකට x කියලා ගත්තා නම් අනිත් පළල පැත්තටත් මම x කියලා දාගන්නවා. දිග කියන පැත්තේ එක පැත්තකට උඩ පැත්තට 2x ගත්තා නම් පහළ පැත්තටත් 2xම ගන්න ඕන. මේ දෙක සමාන නිසා. දැන් අපි බලමු පරිමිතිය හොයනකොට පුතේ මේ හතරෙන් එකතු වෙන්නේ වටේ දිගට එකතු වෙන්නේ මම VG සංකේත වලින් හතර ටික එකතු කරලා බලමු x ධන 2x ධන x ධන 2x. මොකද පළල පැත්තට x තියෙනවා ආයි දිග පැත්තට 2x තියෙනවා ආයි පළල පැත්තට x තියෙනවා දිග පැත්තට 2x තියෙනවා. එතකොට x ධන 2x ධන x ධන 2x එකතු වුණාම පුතේ ඔතන ඔක්කොම x ලා කී දෙනෙක් ඉන්නවද? සේරම x ලා 6 දෙනෙක් ඉන්නවා. මොකද x ට 2x එකතු වුණාම 3x 3x ට x එකතු වුණාම 4x 4x ට ආය අන්තිමේ තියෙන 2x එකතු වුණාම 6x වෙනවා. එහෙනම් පුතේ මේකේ පරිමිතිය VG සංකේතය ඇසුරෙන් ගත්තාම 6x. පරිමිතිය VG සංකේතය ඇසුරෙන් 6x. හැබැයි අපිට පරිමිතිය දීලා තියෙනවා මේකේ ඇත්ත ගාන 360යි කියලා. එහෙනම් පරිමිතිය පැත්තට මම 360 දැම්මහම අපිට එනවා 360 මීටර සමානයි 6x කියලා සමීකරණයක්. 360 මීටර සමානයි 6x. ඕක පුතේ x හොයාගන්න නම් ඔයාලා දන්නවා සමීකරණ සුළු කරන්න. x හොයාගන්න නම් දෙපැත්තම 6ෙන් බෙදන්න ඕන. එතකොට 6ට 6 කැපිලා ගිහිල්ලා x සමානයි 360 මීටර 6ෙන් බෙදුනහම වෙනවා පුතේ 60 මීටර කියලා. 360ට 6ව 60යි. ඒ කියන්නේ x කියලා ගත්තේ අපි කවුද? පළල පැත්ත. එහෙනම් අපිට එනවා පළල පැත්ත තමයි මේ මීටර 60. x 60යි කියලා කියන්නේ පළල පැත්ත 60යි. ඒ වගේ දෙගුණයක් කියවනේ දිග පැත්ත. එහෙනම් දිග පැත්තට එන්න ඕන 120යි මීටර. දිග පැත්තට 120යි මීටර. ඊළඟට අපි කතා කරන්න යන්නේ සංයුක්ත තල රූපවල පරිමිතිය සෙවීම ගැන. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ පුතේ ඍජු කෝණාශ්‍ර දෙකක් ගන්නවා. එකම සයිස් ඍජු කෝණාශ්‍ර දෙකක්. ඔයාලට පේනවා. ඒ ඍජු කෝණාශ්‍ර දෙකේම දිග පැත්ත 6යි, පළල පැත්ත 2යි. ඔන්න ඔය වගේ ඍජු කෝණාශ්‍ර දෙකක් අරගන්නවා. අපි බලමු මේ ඍජු කෝණාශ්‍ර දෙකේ වෙන වෙනම පරිමිතිය හොයලා. ඔයාලා දන්නවා දිග පැත්ත 6යි, පළල පැත්ත 2ක් නිසා 6යි 2යි 6යි 2යි තමයි මේකේ වටේ දිග. මොකද දිගේව දෙකක් තියෙනවා, පළලේවත් දෙකක් තියෙනවා. 6ඒව 2යි, දෙකේව 2යි එන්න ඕන. එහෙනම් 6යි 2යි 6යි 2යි එකතු වුණාම එනවා පුතේ 16 සෙන්ටිමීටර කියලා මේකේ පරිමිතිය පළවෙනි රූපේ. ඉතින් ඒකම නේද එන්න ඕන දෙවෙනි රූපෙත් ඒ දිගමයි පළලමයි තියෙන්නේ. එහෙනම් ඒකෙත් එන්නේ 6යි 2යි 6යි 2යි එකතු කරාම එන්නේ 16 සෙන්ටිමීටර කියලා. ඔයගලන්ට පේනවා ඍජු කෝණාශ්‍ර දෙකේම පරිමිතිය සමානයි. එකම සයිස් ඍජු කෝණාශ්‍ර දෙකක් පරිමිතිය සමානයි. දැන් මම මේ දෙක එකට අලවන්න යන්නේ මෙන්න මේ විදිහට. ඒකට කියනවා සංයුක්ත කරනවා. එකට අලවලා ගන්නවා. එකට සම්බන්ධ කරලා ගන්නවා. සංයුක්ත කරනවා. එතකොට පුතේ වටේ දිග වෙන්නේ මෙන්න මේ විදිහට. රතු පසුබිම තමයි වටේ දිග වෙන්නේ. අර කලින් වගේ අර මැද තියෙන නිල් පාට ඉර දැන් රතු පරිමිතියට අයිති වෙන්නේ නැහැ. මොකද ඇලෙව්වට පස්සේ වටේ දිග වෙන්නේ සම්පූර්ණ රූපයේ වටේ දිග. රතු පාටින් මම හයිලයිට් කරලා තියෙන්නේ සම්පූර්ණ රූපයේ වටේ දිග. දැන් ඒක වටේට මම දිගවල් ටික මෙහෙම දැම්මොත් මුලින්ම මෙතන මේ පළල පැත්තෙන් පටන් ගන්නම් ඒක 2 සෙන්ටිමීටර. ඊළඟට මෙතන 6 සෙන්ටිමීටර ඍජු කෝණාශ්‍රයක දිග නිසා ඊළඟ ඍජු කෝණාශ්‍රයේ දිග 6 සෙන්ටිමීටර. ඒකේ පළල පැත්ත 2 සෙන්ටිමීටර. පල්ලෙහාත් 6යි. එක ඍජු කෝණාශ්‍රයක පල්ලෙහා අනිත් ඍජු කෝණාශ්‍රයේ පහළ 6 සෙන්ටිමීටර. දැන් ওই ටික නේද වටේට එකතු වෙන්නේ. අර කලින් වගේ මැද්දේ තියෙන රේඛාව එකතු වෙන්නේ නැහැ. එතකොට බලන්න 6 ඒ ටික එකතු කරලා 6යි 6යි 12යි 12යි 2යි 14යි 14යි 6යි 20යි 20යි 6යි 26යි
26යි 2යි 28යි. ඔය වටේට තියෙන කොටු ඇතුලේ තියෙන සෙන්ටිමීටර්ස් ටික එකතු කරලා බලන්න. එකතු කරාම එනවා පුතේ 28යි සෙන්ටිමීටර කියලා. දැන් අර ඍජු කෝණාශ්‍රයක මතකද ආව තනි ර්ජු කෝණාශ්‍රයක ආවේ 16 සෙන්ටිමීටර කියලා. එහෙමනම් දෙකම එකතු කරාම එන්න ඕන 16 කීයක් එනවද? 32ක් එන්න ඕන. නමුත් 32ක් අපිට ඇවිල්ලා තියෙනවද ඍජු කෝණාශ්‍ර දෙක එකතු කළාම ඍජු කෝණාශ්‍ර දෙක සම්බන්ධ කළාම එකක තිබේ 16යි අනිත් එකක තිබේ 16යි වෙන වෙනම ඒ දෙක සම්බන්ධ කළාම 32ක් ඉන්න දෙපේ. නමුත් එහෙම අපිට ලැබිලා නෑ නේද? ඇයි ඒ ලැබිලා නැත්තේ? අපිට ලැබිලා තියෙන්නේ 28යි. 32ක් ඇවිල්ලා නෑ. අපිට 28යි ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව පුතේ අර පළල පැති දෙකක් අපිට අඩු වෙනවා. අර සම්බන්ධ වෙනකොට ඒ දෙන්න මැද්දට අහු වෙන නිසා ඒ දෙන්නව අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. එතකොට සංයුක්ත රූපේ පරිමිතිය අර වෙන වෙනම ගත්තාම එන එකතුවට වඩා වෙන වෙනම අරගෙන ඒ දෙන්නගේ එකතුව ගත්තට වඩා සාමාන්‍යයෙන් අඩු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අඩු වෙනවා. මොකද ඒ දෙන්න සම්බන්ධ වෙනවනේ. සම්බන්ධ වෙන කෑල්ල අයින් වෙනවා. අයින් වුණාම සාමාන්‍යයෙන් එකතු කරාට වඩා යම්කිසි ප්‍රමාණයක් අඩු වෙනවා සංයුක්ත තල රූපවල පරිමිතිය. බලන්න ඔබ තේරුණාද කියලා මුළු වටේ දිග තමයි අපි ගන්න අර මැද ඇලවෙන කෑල්ල අයින් කරනවා. එතකොට අයින් කරාම එහෙම ඍජු කෝණාශ්‍ර දෙකෙන්ම අර පළල පැත්තක් අයින් වෙනවා. වම් පැත්තේ තියෙන ඍජු කෝණාශ්‍රයත් පළල පැත්තක් අයින් වෙනවා. දකුණු පැත්තේ තියෙන ඍජු කෝණාශ්‍රයත් පළල පැත්තක් අයින් වෙනවා. එතකොට දෙකේ කෑලි දෙකක් අයින් වෙනවා. ඒ කියන්නේ 4ක් අඩු වෙනවා. ඒකයි 32කින් 16 එකතු කරාම 32ක් එන්නේ පේ. 32කින් හැබැයි 4ක් අඩු වෙලා. 4ක් අඩු උනේ දෙකේ කෑලි දෙකක් අයින් වෙච්ච නිසා. එහෙම අයින් වෙලා තමයි පුතේ 28 සෙන්ටිමීටර කියලා අපිට මේ සංයුක්ත තල රූපේ පරිමිතිය ලැබුණේ. ඊළඟට පුතේ බලන්න මම මේ ඍජු කෝණාශ්‍ර දෙක මෙන්න මේ විදිහට සංයුක්ත කරනවා. එක ඍජු කෝණාශ්‍රයක් උඩාතට හරවලා ඒක ගෙනල්ලා අනෙක් ඍජු කෝණාශ්‍රයත් එක්ක යටින් සම්බන්ධ කරනවා. ඔන්න ඔය විදිහට. එතකොට අපි දැන් ඕකේ දිගවල් ටික ලකුණු කරගෙන දැන් එක ඍජු කෝණාශ්‍රයක් මම ඔන්න පටන් ගත්තා. මේකේ දැන් වටේටයි අපි යන්න හදන්නේ. මේකේ වටේ පරිමිතිය හොයන්න එපේ. මෙන්න මේ කෑල්ල 6 සෙන්ටිමීටර. මොකද ඒක ඍජු කෝණාශ්‍රයක දිග පැත්ත. අනිත් පැත්ත දැන් ඊළඟට යනවා ඊළඟ පාදෙට ඒක 2 සෙන්ටිමීටර. බලන්න පුතේ පල්ලෙහාට එනකොට සම්පූර්ණ පාදෙම ආවේ නැහැ. සම්පූර්ණ පාදෙම ආවේ නැහැ. අයින් වෙන්නේ කොච්චරක්ද? ඒ කෑල්ල කොච්චරද පුතේ? 4 සෙන්ටිමීටර වෙනවා. මොකද සම්පූර්ණ කෑල්ලම 6ක් වෙනවනේ පල්ලෙහාටම. ඒ 6න් අර පුතේ අර ඍජු කෝණාශ්‍රයට සම්බන්ධ වෙන දෙකේ කෑල්ල ඉවත් වෙනවා. 2 සෙන්ටිමීටර කෑල්ල ඉවත් වෙනවා. ඒ කෑල්ල අපි ඒ නිසා පරිමිතියට ගණන් කරන්නේ නැහැ. ඊළඟට මං හරහට යනවා. මොකද ඕකේ වටේට යනකොට ඊළඟට යන්න වෙන්නේ හරහට. ඒක ඍජු කෝණාශ්‍රයක දිග පැත්ත නිසා ඒක 6 සෙන්ටිමීටර. ඊළඟට යනවා පහළට. ඒක පළල පැත්ත 2 සෙන්ටිමීටර. ඊළඟට බාන පුතේ දිග ඉරක් එනවා. ඒක ඔයගලන්ට පේනවද? එක ඍජු කෝණාශ්‍රයක දිග ඒක 6යි කෑල්ල. ඒ ප්‍රමාණය 6යි. ඊළඟට අනිත් කොටස 2යි මුළු දිග 8ක් වෙනවා. එතකොට ඒ අග කොටස එහෙම නැත්නම් යට පැත්තේ තියෙන මුළු දිග 8 සෙන්ටිමීටර වෙනවා. දැන් මේක අපි වටේට එකතු කරන්න යන්නේ. එකතු කරන්න යනකොට මේ මැද තියෙන 2 සෙන්ටිමීටර කෑල්ල එකතු කරන්නේ නැහැ. අර නිල් පාට කොටස එකතු කරන්නේ නැහැ. මොකද ඒක ඇලෙවුවාම ඒ කෑල්ල පරිමිතියට අයිති වෙන්නේ නැහැ. එහෙනම් පරිමිතියට ওই ටික වටේ ටික එකතු කරලා බලන්න පුතේ 6යි 2යි මම 6යිනේ පටන් ගත්තේ 6යි 2යි 4යි 6යි 2යි 6යි 2යි මම එකතු කරන්නම් ඔන්න 6යි 2යි 10යි 6යි 2යි 8යි 8ට 4ක් එකතු කරාම 12යි 12ට 6ක් එකතු කරාම 18යි 18ට 2ක් 20යි 20ට 6ක් 26යි 26යි අර අන්තිමට එකතු වෙන කෑල්ල දෙකක් 26යි 2යි 28 සෙන්ටිමීටර කියලා ලැබෙනවා. හොඳයි මේ ප්‍රශ්නේ දිහා බලන්න. පහත සංයුක්ත තල රූපවල පරිමිතිය සොයන්න. ඔයගොල්ලෝ ඉතින් මේකේ පරිමිතිය තනියෙන් හොයන්න ඊට පස්සේ බලන්න උත්තරේ හරියට ආවද කියලා. මම දැන් පිළිතුරු සාකච්ඡා කරන්න යන්නේ. ඔයගොල්ලෝ වීඩියෝ එකට නවත්තලා උත්තරේ හොයන්න. මේකේ පොතේ පරිමිතිය හොයන්න එක තැනකින් පටන් ගන්න ඕනේ. මම මේ ලක්ෂ්‍ය තෝරගන්නවා. දැන් මේක වටේටයි අපි යන්නේ. ඉතින් මම මුලින්ම යනවා මෙන්න මේ පාදෙ දිගේ. මම රතු පාටින් පාට එකක් ඒක 5 සෙන්ටිමීටර. ඊළඟට යනවා පහළට ඒකත් 5 සෙන්ටිමීටර. ඊළඟට ආයි අනිත් පැත්තට යනවා 5 සෙන්ටිමීටර. පල්ලෙහා පාදයට යනවා 5 සෙන්ටිමීටර. වම් පැත්තෙන් ඉහළට යනවා 5 සෙන්ටිමීටර. වටේට අපි ගියාම 5 සෙන්ටිමීටර කොටස් ටිකක් එකතු වුණා. අර මැද කඩිරින් තියෙන
ඉර අයිති වෙන්නේ නැහැ. මොකද ඒක සම්බන්ධ වෙන තැනට අයිති කොටස. ඒ කොටස 5 සෙන්ටිමීටර අපි එකතු කරන්නේ නැහැ. එතකොට පහේව කීයක් එකතු වෙලාද? 5යි 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 පහේව පහක් එකතු වෙලා පරිමිතියට එනවා. පහේව පහක් එකතු වුණාම 25 සෙන්ටිමීටර කියලා. පරිමිතිය 25 සෙන්ටිමීටර. ඊළඟට මම ගන්නවා මෙන්න මේ වගේ හැඩති රූපයක්. එච් අකුරක් වගේ රූපයක්. ඒකේ දීලා තියෙනවා ගියන් 3ක්. 7 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. 2 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. 3 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. මුළු වටේම දිග අපිට දීලා නැහැ. හැම තැනකම දිග දීලා නැහැ. නමුත් පේනවාද ඉරි කෑලි දාලා සමාන කොටස් පෙන්눔 කරලා තියෙනවා. ඔයාලට පේනවාද 7 සෙන්ටිමීටර ගාව ඉරි කෑලි දෙකක් ගහලා තියෙනවා. ඒ වගේ ඉරි කෑලි දෙකක් ගහලා තියෙන තව පැත්තක් කර ඒකෙම ඉස්සරහා පැත්තේ තියෙනවා. එහෙනම් ඒකටත් තියෙන්නේ 7 සෙන්ටිමීටර. එහෙනම් මං ඉරි කෑලි දෙකක් ගහලා තියෙන තැන් වලට 7 සෙන්ටිමීටර දැම්මා. ඊළඟට උඩ පේනවාද 2 සෙන්ටිමීටර කියලා දාලා දෙනවා. ඒකට ඉරි කෑලි 3ක් ගහලා තියෙනවා. එහෙනම් මං ඉරි කෑලි 3ක් ගහලා තියෙන හැම තැනටම මෙන්න මේ විදිහට 2 සෙන්ටිමීටර දානවා. 3 සෙන්ටිමීටර දාලා දෙන තැනට පුතේ ඉරි කෑලි 1යි ගහලා තියෙන්නේ. එහෙනම් මේ ඉරි කෑලි 1ක් ගහලා තියෙන හැම තැනටම 3 සෙන්ටිමීටර මෙන්න මේ විදිහට දානවා. එහෙම දැම්මාම පුතේ අපිට වටේටම දිගවල් ටික හම්බ වෙලා තියෙනව නේද? දැන් අපිට තියෙන්නේ පරිමිතිය හොයන්න. ඉතින් මම එක ලක්ෂයකින් පටන් ගන්නවා මේ යට කෙලවර ලක්ෂයෙන් පටන් අරගෙන වටේට මෙහෙම යනවා. මුලින්ම 7යි එන පැත්තකින් මම 7 සෙන්ටිමීටර කියලා එකතු කිරීම දැම්මා. ඊළඟට 2 කෑල්ලක් තියෙනවා 2 සෙන්ටිමීටර. ඊළඟට 3 කෑල්ලක් තියෙනවා එහෙනම් එකතු කරනවා 3 සෙන්ටිමීටර. ඊළඟට එකතු කරනවා ආයි 3 කෑල්ලක් 3 සෙන්ටිමීටර. ඉහළට යනකොට නැවත 3 සෙන්ටිමීටර කෑල්ලක් එනවා. එහෙනම් ඒක 3 සෙන්ටිමීටර. ආයි දකුණට යනවා 2 සෙන්ටිමීටර. පහළට එනවා 7 සෙන්ටිමීටර. වමට යනවා 2 සෙන්ටිමීටර. ඉහළට යනවා 3 සෙන්ටිමීටර. ආයි වමට යනවා 3 සෙන්ටිමීටර. පහළට එනවා 3 සෙන්ටිමීටර. වමට ගිහින් ආරම්භ ලක්ෂයට යනවා 2 සෙන්ටිමීටර. දැන් මේ ටික එකතු කරලා බලන්න පුතේ වටේට හරියටම යන්න ඕන එකතු කර මම අර ඉර ගණන් පාඩ කරන ගමන්ම ඒකේ අගය පැත්තකින් ලියාගත්ත එකතු කිරීම දදා. එහෙනම් ඔය ටික එකතු කරාම අපිට එනවා පුතේ 40 සෙන්ටිමීටර කියලා. එහෙනම් මේ රූප සටහනේ පරිමිතිය වෙනවා 40 සෙන්ටිමීටර. හොඳයි ඒ ගැටලුවත් එක්කම අපේ පාඩම ඉවර වෙනවා පුතේ. ඉතින් අද අපි වැඩි වෙලාවක් පාඩම සාකච්ඡා කරේ නෑ. පරිමිතිය කියන්නේ සරල පාඩමක්. ඉතින් ඔයගලන්ට මම හිතනවා මේ පාඩම අවබෝධ වෙන්න ඇති කියලා හොඳින් 8 ශ්‍රේණියේ දෙවෙනි පාඩම පරිමිතිය පාඩම ඔයගොල්ලෝ හොඳින් අවබෝධ කරගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. මේ වීඩියෝ එක දාපු ගමන් එතකොට ඔයගලන්ට මේ වීඩියෝස් බලන්න පුළුවන්. බොහොම ස්තුතියි අපේ පාඩම බැලුවට.